Okay, we'll start with it. We are going to do the short story. අපි කෙටි කතාවක් කරන්න මම හිතන එක අපිට තියෙන අන්තිම කෙටි කතාව සිලබස් එකවලත් එක කතා කරන්න තියෙන. මොකද 11 වසර කට්ටියත් එක්ක කතා කරන අන්තිම එක වෙන්න ඕනි. lumber room සාකි ඔයගොල්ලෝ පොත්වල මාතෘකා දාගමු. You can write the topic in your writing books. The lumber room Saki. Okay, now අපි part A කියලා දාලා කතෝරයා ගැන යම් විස්තරයක් හොයාගමු. So this Saki is a pen name. Saki කියලා කියන්නේ pen name එකක්. ඒ කියන්නේ ලියන්න කියන්න භාවිත කරපු නමක්. The actual name is Hector Hugh Munro. H.H. Munro කියලා කියන්නේ. මේ point එක සටහන් කරගන්න ඕගොල්ලෝ ලියා ගන්න. කතා කරද්දිම අපි වැදගත් කාරණාවක් අවත් ලියා ගමු. He was a British writer. ඒකත් වැදගත් point එකක් වෙයි British කියන එක. නිකම් point form ගමු අවශ්‍ය ටික. ඔබිතානි ජාතික ලේඛකයෙක්. British writer who's witty, mischievous and sometimes macabre stories satirize the society and culture. Dictionaries ගන්න පුතේ. witty කියලා කියන්නේ බුද්ධියට කතා කරන නිකන්. බුද්ධිය අවුස්සන කවට ගතියක් තියෙන වගේ අර්ථයක් එනවා witty කියුවම. mischievous කියන්නේ බොහොම දඟකාරී කියන්නේ දඟකාරය කියන එකනේ ඔහුගේ ලේඛනය තුල දඟකාර ගතියක් තියෙනවා. සමහර නිර්මාණ තුල දකින්න හම්බ වෙනවා ටිකක්. ඔහු කරන වැඩ කටයුතු ඒ නිර්මාණයත් එක්ක and sometimes macabre stories. macabre කියලා කියන්නේ ටිකක් ගෝර කියන එක, දරුණු කියන එක නේ. අතිශය දරුණු කතා පවා ඔහු ඉදිරිපත් කරනවා. හැබැයි මේ කතා සමාජය සහ සංස්කෘතිය සැටයරයිස්ඩ්. සැටයර්ස් කියලා කියන්නේ හාස්‍යමය තත්වයට, උපහාසාත්මක තත්වයට පත් කරන්න උත්සාහ කරපු ලේඛකයෙක්. ඒතර වැදගත් වෙයි his writings are witty, mischievous and macabre. ඒ වචන තුන පොඩ්ඩක් සටහන් කරගන්න, මාක් කරගන්න. He is considered as the master of the short story and often compared to O. Henry and Dorothy Parker. මෙයා එක්තරා ආකාරයක short story කිටි කතා කලාවේ මාස්ටර් කෙනෙක්. බ්‍රිතාන්‍යයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක් කියලා සැලකනවා. O. Henry කියන්නේ ඇමරිකානුනේ. ඒගොල්ලෝ දැන් ලෝක කෙටි කතා ශෛලිය ගත්තම O. Henryලා තමයි ඉහළ මට්ටමේ ඉන්නේ. ඩොරතිල්ලා තමයි ඉහළ මට්ටමේ ඉන්නේ.
ඒතර ඒගොල්ලොත් එක්ක සංසන්දනය කරන බ්‍රිතාන්‍ය ලේඛකයෙක් තමයි Munro කියලා කියන්නේ. So he's often compared with O. Henry. Okay? He was highly influenced by Oscar Wilde, Lewis Carroll, Rudyard Kipling. අපි කතා කරලා තියෙනවා මේගොල්ලෝ ගැන. Oscar Wilde, Lewis Carroll, Rudyard Kipling වගේ ලේඛකයන් ගෙන් ආభాෂ ලැබපු ලේඛකයෙක් තමයි Munro කියලා කියන්නේ. His short stories were first published in newspapers. පුවත්පත්වල තමයි ඔහුගේ කෙටි කතා පළ වෙන්නේ ඉස්සෙල්ලාම, as it was customary at the time. ඒ දවස්වල චාරිත්‍රයක් නේ. ඉස්සෙල්ලා පුවත්පතක දාන්න ඕනේ කියන එක. දැන් මේක ලංකාවේ තිබුණු දෙයක්. තාමත් අපි දකිනවා මේක ලංකාවේ. When you are writing short stories, we try to publish them in newspapers. In many of the newspapers, we can see a literal column. Literal column එක අපි දකිනවා ඒකේ කවි කෙටි කතා යනවා නේ. සතියක සැරයක් කෙටි කතා පළ වෙනවා කාගේ. Later, you can compile them into a book. It was customary at the time, and later they were collected into several volumes. කෙටි කතා ප්‍රකාශන මුද්‍රණ කිහිපයක් ලෙස ඉදිරිදකිනවා. He also wrote in full-length play, නාට්‍ය පවා, දිගු නාට්‍ය පවා ලියලා තියෙනවා. The Washpot, 2 one-act plays. One-act play එකක් කියලා කියන්නේ තනි ජවනිකා නාට්‍ය කියනවා. දෙකක් ලියලා තියෙනවා. Historical study, ඉතිහාසමය අධ්‍යයනයක්, The Rise of the Russian Empire. කෙටි නවකතාවක් ලියලා තියෙනවා. The Unbearable Bassington and some more books. But he's highly considered as a short story writer. අපිව සලකන්නේ කෙටි කතාකරුවෙක් වශයෙන් තමයි ප්‍රසිද්ධවම නේ. Born on Burma. බුරුමේ තමයි ඉපදෙන්නේ. When it was still part of the British Empire. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් බුරුමේ තියෙනකොට ඔය ඉපදෙනවා ඒ බුරුමේ තුල බර්මා එක. Mother died early and Munro and the other children of the family were brought to England. අම්මා කලින්ම මිය යනවා. ඒ පවුලේ කට්ටියවයි එංගලන්තෙට ගියනවා. They were brought up by their grandmothers and aunts. ආච්චි අම්මා නැන්දලා තමයි මෙයා බලාගන්නේ. That point is important. මේ point එක වැදගත් වෙනවා සෑහෙන්න අපිට. මොකද මේ කතාව තුල අපි දකිනවා ඔහු මේ සම්බන්ධයෙන් කතා කරනවා. We can see he's talking about aunts, especially aunts. Okay? Together, children together and aunts, ළමයි සහ නැන්දලාගේ ගැටුමක් අපිට දකින්න හම්බ වෙනවා මේ කතාව තුලත්. ඒ කියන්නේ ඕනම ලේඛකයෙක් ඔහුගේ ආభాෂය ගන්න ඔහුගේ ජීවිතය තුලින්. In 1893, Munro followed his father into the Indian Imperial Police. තාත්තා පොලිසියේ ඒ වගේ මෙයත් Indian Imperial Police එකට සම්බන්ධ වෙනවා. එයාවත් බුරුමට යවනවා. 2 years later, having caught malaria හැදිලා resigned, who සේවයෙන් ඉවත් වෙලා අපහු එංගලන්තයට එනවා. At the start of the First World War, පළවෙනි ලෝක යුද්ධය අවස්ථාවේදී මුන්රෝට අවුරුදු 43ක් වෙනවා. He was attached to the British Royal Army, who සම්බන්ධ කරන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට. Although he was sick or injured, ඔහු රසනීප වෙච්ච වෙලාවේ පවා තුවාල වෙච්ච වෙලාවේ පවා ඔහු යුද පිටියට ගිය මිනිස්සෙක්. In November 1916, he was sheltering in a shell crater in France, and during the Battle of Ancre, he was killed by German sniper. The samsidasedi who France හිටියා යුද්ධයේදී Ancre ගැටුමේදී who German sniper ප්‍රහාරයකින් මිය යනවා. According to the several sources, his last words were, "Put that bloody cigarette out." කියන එක ප්‍රසිද්ධ කතාවක් නේ. ඔය කාලකන්ණි සිගරට් එක දාපන් එළියට කියලා. ඉතින් සිගරට් එක අබීගෙන මරන කියන කතාව තමයි කියන්නේ නේ. Munro was a Tory and somewhat reactionary in his views. වන්න වචනේ පොඩ්ඩක් මේ Tory කියන එකයි reactionary කියන එකයි. capital T තියෙන්නේ. Tory කියන්නේ එක දේශපාලන මතයක්. එංගලන්තයේ දක්ෂිණාංශික වාමාංශික දක්ෂිණාංශික කියලා අපි දේශපාලන ව්‍යාපාර කතා කරනවා. Toryස්ලා කියලා කියන්නේ දක්ෂිණාංශික. එංගලන්තයේ දක්ෂිණාංශික දේශපාලනය දිනවල කතා කරපු මිනිස්සෙක්. ඒ පැත්තට කතා කරපු කෙනෙක්.
reactionary කියන්නේ ප්‍රතිගාමී. Somewhat reactionary in his views. Again, ප්‍රගතිශීලී නොවූ ප්‍රතිගාමී කියන එක. දිගුණුවට ප්‍රතිපක්ෂයි කියන එක. යන්නේ හැම වෙන්න ඕනේ නැහැ. මේක මෙහෙමම තිබ්බනම් හොඳයි කියන මතය වගේ හිටපු කෙනෙක් කියන එකනේ. Born in 1870, died 1916, age of 45. එයත් කෙටි කාලයක් ජීවත් වෙච්ච මිනිස්සෙක්. බොහෝ ලේඛකයෝ වගේ. Many of the writers, world famous writers, had short living. බොහොම කෙටි කාලයක් තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. Some were killed in battle. ගොඩක් කට්ටිය මැරුණා යුද්ධෙදි මැරුණා. ඒගොල්ලෝ හිටියා නම් තව කොයිතරම් දේවල් ලියයිද කියන එක අපිට හිතන්න පුළුවන් නේ. ඒකයි කියන්නේ යුද්ධය කියන එක කොයිතරම් දේවල් නැති කරනවද කියලා. ඔයාලා වැදගත් කාරණා ටික ගමු. මට විනාඩියක දෙන්න බලලා I can give you the 1 minute. හරි අපි යන් කතාවට. ඒතර part B එකට අපි යන්නේ note එකේ. දැන් අපි part A එකේ ලියාගත්ත කතෝරයා ගැන අපි හැඳින්වීම තුල යම් part B එකට අපේ important points discussion එක. ඒතර මම කතා කරන සමහර කාරණා වැදගත් වෙයි ඔයගොල්ලන්ට. Okay, let's start. The children were to be driven as a special treat to the sands of Jagborough. Nicholas was not to be of the party. He was in disgrace. Only that morning, he had refused to eat his wholesome bread and milk on the seemingly frivolous ground that there was a frog in it. Certain difficult words may be found. යම්බුරු වචන අපිට දකින්න හම්බ වෙනවා.
මට හොයන්න මෙන්න මේ වචන ටික පුළුවන් ඔයගොල්ලෝ frivolous කියන එක. මෙතන ground කියන්නේ පොළොව නෙවෙයි වෙන අර්ථයක් තියෙන්නේ. disgrace කියන එක frivolous කියන එක හොයන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ටියුට් එකේම උත්තර තියෙනවා. page number 80 81 82 වල වචන දාලා තියෙනවා. එකෙන් පොඩ්ඩක් හොයලා බලන්න මොනවද තියෙන්නේ කියලා. right children were driven මෙතන driven කියන්නේ කරගෙන යනවා. ඒතර අපිට එකකින් තේරෙනවා cart එක කියලා. Usage of the word driven means by a horse cart. special treat එකක් කියන්නේ විශේෂ සත්කාරයක්. පුංචි හැමෝම ට්‍රීට් එකක් ඒක කෑමක් වෙන්න පුළුවන්, පොඩි සංචාරයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ට්‍රීට් එකක්. to the Sansak Jagborough. Sands කියන්නේ වැලි තලාව, වෙරළ තීරය කියන එක. එතකොට මෙතන අපි දකිනවා කතා පටන් ගන්න ළමයි ටිකකින් පටන් ගන්න. ඒගොල්ලන්ට පුංචි උපහාරයක් හම්බෙලා, සත්කාරයක් හම්බෙලා. විශේෂ අවස්ථාවක්. එදා ඒගොල්ලන්ට යන්න හම්බෙලා තියෙනවා ජැක්බොරෝ වෙරළ තීරයට. Nicholas was not to be of the party. Party කියන්නේ සමූහය කියන එක. එකතුව කියන වචන තේරුම් ලියා ගන්න ඕන. As he was in disgrace. Disgrace එක කියන අවමානයට ලක් වෙලා. එතකොට නිකොලස්ට යන්න බෑ. So here we are having our main character. අපි ප්‍රධාන චරිතය අපිට හම්බ වෙනවා නිකොලස්ගේ චරිතය. එයා මේ සමූහයත් එක්ක යන්නේ නැහැ, ළමයිත් එක්ක යන්නේ නැහැ. He was in disgrace. එයා අවමානයක ඉන්නේ. දැන් කියනවා මොකක්ද අවමානය කියන එක? On that morning එදා උදේ he had refused to eat. කන්න බෑ කියලා මේක. මොනවද කන්න බෑ කියලා තියෙන්නේ? His wholesome bread and milk. wholesome කියන්නේ පරිපූර්ණ කියන එක. හොඳ පෝෂ්‍යදායී ආහාරයක්. ඒක නොකා ඉන්න හේතුවක් නැහැ. පාන් සහ කිරි එකට දාලා කියන්නේ පාන් වෙනමයි කිරි වෙනමයි කියන එක නෙමෙයි. ඒගොල්ලෝ කන්නේ පාන් වලට කිරි දාලා පොඩි ළමයි කන විදියක් තියෙනවනේ නේ. අනිකන් corn flakes කනවා වගේ කිරිවක් කරලා මේ කතා කරන්නේ ඒක ගැන. He had refused to eat his wholesome bread and milk on the seemingly frivolous ground. වචන හම්බෙන්නේ නැති ඔයගොල්ලන්ට. seemingly කියන්නේ පෙනෙන විදියට, ඇත්තටම පේන විදියට. frivolous කියලා කියන්නේ බොරු, විහිළු කියන්නේ අපි හිතන්න ඕන පොඩි කාට කන්න බෑ, කන්න බැරි හින්දා එක එක හේතු කියනවා. බොරු හේතු කියනවා. අන්න ඒක තමයි frivolous කියලා කියන්නේ නේ. වැදගම්ම කර නැති නිස්සාර වගේ අර්ථයක් එන්නේ. ground එකක් කියලා කියන්නේ හේතු දැක්වීම, giving reasons කියන එක. පොළව කියන එක නෙවෙයි, frivolous grounds. මොකද්ද කොල්ලා කියන්නේ? කණ්ඩ බෑ පාන් එකයි කිරි එකයි ගෙම්බෙක් හිටියා මේකේ. There was a frog in it. There was a frog. ඒ වෙලාවේ නෙවෙයි.
එයා කණ්ඩ යනකොට කිරියකේ ගෙම්බෙක් හිටියා. ඒ හින්දා කණ්ඩ බෑ. ඉතින් කොල්ලා කියන එක හරිනේ. ගෙම්බෙක් හිටියම කණ්ඩ බෑනේ. හැබැයි ඉතින් මේස උඩ ඉන්න කිරියකටයි මේකටයි ගෙම්බෙකට ඉන්න දෙයක්වත් නෑනේ. හැමෝම ඉන්න මේසෙනේ. ඉතින් මෙතන ගැටලුවක් අපිට නේ. එතකොට කතාව පටන් ගන්නෙ the story begins with some satiric condition. humorous condition. කතාව පටන් ගන්නෙ humorous ගතියකින් පටන් ගන්න. නේ කිරියකේ ගෙම්බෙක්. අමුතුමනේ. අර එකයි අපි අර කිව්වේ යා ටිකක් මේ දඟකාර පැත්තකට ගෙනියන ඔයාගේ කෙටි කතාව කියන්නේ කෙටි කතාව කියන ඒවානේ. හා අප්‍රසන්න දෙයක් නේ. දෙපාන්දර කන කිරියකේ ගෙම්බෙක් ඉන්නවා කියන එක. ඒ වගේ තරගෙද පටන් ගන්න මනුස්සයනේ. කරුණු තියනවා ලියා ගන්න ඕනේ ඒවගොල්ලෝ ලියා ගන්න. Second paragraph. Older and wiser and better people had told him that there could not possibly be a frog in his bread and milk, and that he was not to talk nonsense. He continued, nevertheless, to talk what seemed variant nonsense, and described with much detail the coloration and markings of the alleged frog. So the sentence pattern is longer. අපිට පේනවා මේ වාක්‍ය රටාව ගන්න දිග කොච්චරද කියලානේ. පටන් ගන්නෙ පොඩි වාක්‍ය වලින් second paragraph එක පටන් ගන්නකොට දිග වාක්‍ය වලට යනවා. But though the sentences are bigger, වාක්‍ය ලොකු වුණාට එයා පාවිච්චි කරන pattern එක simple. ඒ කියන්නේ වචන මාලාව simple. එහෙම එක්කුත් දකින්නෝනේ. Older and wiser and better people. එයා කතා කරනවා old වැඩිහිටි. අපි පිළිගන්නවා වැඩිහිටියා බුද්ධිමත් කියලා. Older and wiser and better people. හොඳ මිනිස්සු. Now you can see a contrast here. මෙතන අපිට පරස්පරතාවයක් පේනවා. මොකද පරස්පරතාවය? If you are talking about older people, there is younger people. වැඩිහිටියෝ ගැන කතා කරනවා නම් අනිත් පැත්තේ කවුද ඉන්නේ? තරුණයෝ. පොඩි උන් ඉන්නවා. If you are talking about wiser people, there are ignorant people. බුද්ධිමත් මිනිස්සු ඉන්න තැන නූගත් මිනිහා අනිත් පැත්තේ ඉන්නවා. If you are talking about better people, you have naughty people. එතකොට මෙතන contrast එකක් මේ තියෙන්නේ. Hidden contrast එකක්. නේ නොකියන පරස්පරතාවයක්. මෙයා කියන්නේ වැඩිහිටියෝ බුද්ධිමත් හොඳයි. පොඩියෝ මොඩියෝ නේ නොනාරක හදංගයිමු. ඒකනේ මේ කියන්න දන්නේ. ඉතින් මු දගඩනේ කරලා තින්නේ. ගෙම්බෙක් ඉන්නවා කියලා බොරු කියලානේ. ඒකයි මේ කියන්නේ. Older and wiser and better people had told him that there could not possibly be a frog. Possibly. Sekavama. ගෙම්බෙක් ඉන්න විදියක් නැහැ in his bread. එයාගේ පාන් එකෙත්, එයාගේ කිරි එකෙත් ගෙම්බෙක් ඉන්න විදියක් නැහැ. That he was not to talk nonsense. Nonsense කියන්නේ විකාර. මේ උඹ විකාර කියවනව නෙවෙයි. කාපන් ඕක කියලා කියන්නේ නේ. පිස්සු කතා කියන්නේ මොකද මේ? කන ඕක කියලා කියන්නේ. එහෙම කිව්වත් he continued. මූ අතරින්නේ. මූ දැන් දෙකටම කතා කරනවා. nevertheless. ඒක නොසලකා හැර. ඒක ගණන් ගන්න නැතුව මූ කියනවා. මූ කතා කළා කියලා to talk what seemed the various nonsense. බලන්න various කියන එක. VERIES various. වචන හම්බුනනම් මට කියන්න. nonsense කියන්නේ විකාරයක් නේ. පිස්සුවක්.
ඔතන ඔයගොල්ලන්ගේ ග්ලොසරි එකේ දීලා නැහැ වචනේ. වැරියස් කියලා කියන්නේ යන්තම් පෙනෙන විදියට නේ. යන්තමින් බැලුවොත් මේක පිස්සුවක්. පොඩිම හෝ පිස්සුවක් මේක. උඩ තියෙන්නේ. Described with much detail. දැන් මොකද කරන්නේ විස්තර කරනවා. එකක් විස්තරයක් නෙවෙයි ඒක. සවිස්තරාත්මක විස්තරයක්. කවුරු ගෙන්නද ගෙම්බගෙන. උගේ පාට. උගේ පිටේ මෙන්න මේ වගේ පාට තිබුණා. උගේ බඩ මේ වගේ පාටයි. උගේ කකුල් දෙක ළඟම එහෙම පාටයි. එහෙම ඌ කියනවා පාට කියනවා. අර කිරිය කිටපු ගෙම්බයි පාට කියන්නේ. and markings. දැන් ගෙම්බොන්ගේ එක එක මාක්ස් තියෙනවානේ. උඩ ලප තියෙනවා, ගැටිති තියෙනවා, ඇස් දෙක උඩ තියෙන රටාවල්, ඕවා මාර්කින්ස් නේ. ඒවත් කියනවා. we can understand. අපිට තේරෙනවා මේක ගෙම්බ හොඳට බලලා තියෙනවනේ මේ කියන්නේ නේ. ගෙම්බ දිහා හොඳට බලලා තියෙනවා. උගේ පාට ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ගෙම්බගේ මාර්කින්ස් බලලා තියෙනවා. ඒ ඔක්කොම කොල්ල දන්නවා. කිරිය හිටපු ගෙම්බගේ මේ කියන්නේ නේ. දැන් මොකද උත්සාහ කරන්නේ? දෙමාපියන්ට වැඩිහිටියන්ට කියන්න උත්සාහ කරනවා නෑ මගේ කිරියක ගෙම්බෙක් හිටියා. ඒක මේ පාටයි. උගේ මෙහෙම මාකෙකුත් තිබ්බා කියන එක. ඇලීග් ෆ්‍රොග්. වන්න ඇලීග් කියන වචනේ. ලෙජ් කියලා ගන්න වෙන්නේ චෝදනා කරනු ලබනනේ. ගෙම්බනේ වැරදිකාරයා. ගෙම්බ තමයි මගේ කිරියකට ආවේ. ඌ තමයි පැන්නේ කිරියකට. ඌට කිරි බොන්න ඕනේ කියලා පාන් කන්න ඕනේ කියලා. එහෙනම් ඌ ඇලීග් ෆ්‍රොඩ් කෙනෙක්. ඌ වැරදිකාරයා. ඌ චෝදනාවට ලක් වෙච්ච ගෙම්බෙක්. තර බලන්න මෙතන පුංචි ක්ලයිමැක්සින් ගතියක් තියෙනවා. there is certain climax in nature. දැන් ඔය දැන් ගෙදර ගිහිල්ලා අම්මට කියනවා රැකෑමක් කරනකොට අපි වත්තේ ගෙම්බෙක් ඉන්නවා. පිටියා කියලා කියනවා. ඒක විශ්වාස කරන්නේ නැහනේ. එකපාරම. ඒතර ඔයාට ඒ විශ්වාසය වැඩි කරන්න මොකද කියන්නේ නැහනේ අම්ම ගෙම්බෙක් හිටියා. ඒක මේ කහපාට ගෙම්බෙක් එක පිටියේ කහපාට තිබුණා, ඉරිත් තිබුණා, ගෙඩියකුත් තිබ්බ පිටේ. කියලා ඒත්තු ගන්න උදා කරනවා. You try to persuade the adult generation. වැඩිහිටි පරම්පරාව මේ පොළඹව ගන්න, අවබෝධ කරගන්න උත්සාහ කරනවා. The dramatic part of the incident was that there really was a frog in Nicholas' basin of bread and milk. මේකේ තියෙන dramatic part එක නේ මේ නාට්‍ය ස්වරූපී ගතියක් කියලා මේ කියන්නේ dramatic part එකක් කියලා කියපු ගමන් නැත්තම් යථාර්ථවාදී ස්වරූපේ නැත්තම් ඇත්තනම් මේක තිබුණ සත්‍ය නම් මේ සිද්ධියේ ඇත්තටම ගෙම්බෙක් හිටියා. That there was a frog in Nicholas' basin කියන භාජනය, කිරි භාජනයේ, පාන් භාජනයේ basin එක දැන් බොන්නේ ඒගොල්ලෝ කන්නේ. He had put there himself. ගෙම්බ දැම්මේ ඌම තමයි දැම්මේ ගෙම්බව. වෙනින් කවුරුත් දැම්මේ නෑ. ඌම තමයි ගෙම්බ අල්ලගත්තේ. අල්ලගෙන කිරියකට දැම්මේ. ඉතින් හරි. එහෙනම් කිරියකේ ගෙම්බෙක් හිටියා. මෝ කියන්නේ බොරු නෙවෙයි හිටියා ගෙම්බා. So he felt entitled to know something about it. Entitled කියන්නේ උරුමයි, හිමි. ඔහුට දැනෙනවා හිමිකම් භාවය ඒ ගෙම්බ ගැන දැනගන්න. මේ තරම් ගෙම්බ ගැන දැනගන්නේ මොකද? නිකොලායි තමයි ගෙම්බ වැල්ලුවේ. නිකොලායි තමයි ගෙම්බ දැම්මේ කිරියකට. ඒතර දැන් වැරද්දක් නෑනේ කියන්න පුළුවන් නේද ගෙම්බෙක් හිටියා ඉතින්. හරි ගෙම්බ හිටියා. දැන් නිකොලායි බොරු කියනවද නැහැ? නිකොලායි was not telling lies. There was a frog. හරියට හරි. මොකද ඒ වුණ දැම්මේ ගෙම්බව. But older and wiser and better people are not trusting it. දැන් යථාර්ථය කියන එක ඇත්ත කියන එක වැඩි හිටියෝ පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ගෙම්බෙක් ඉන්න දෙයක් නැහැ කිරියකේ. කොහොමද ගෙම්බෙක් ඉන්නේ කියන එක. මේ මගේ ආගියුමන්ට් එක ඔයගොල්ලෝ තේරුම් ගන්න මොළේ ඉඳලා මේ ආගියුමන්ට් එක. නිකොලායි was not telling lies. නිකොලායි බොරු කියනව නෙවෙයි. නිකොලායි කිව්වේ ඇත්තක්. එයාට ඔප්පු කරන්න ඕනි වැඩි හිටියෝ පිළිගන්නේ නැහැ කියන එක. දැන් එයා කිව්වේ බොරුවක් නෙවෙයි. ගෙම්බෙක් අනිවාර්යෙන් හිටියා. මොකද ගෙම්බ දැම්මේ යන්නේ. එයා දන්නවා උඹලා නෑ නෑ කියනවද උඹලා? මන්නේ කො ගෙම්බ දැම්මේ? මං දන්නවනේ. උඹලා බොරු නෙවෙයි කියන්නේ කියන එක.
So he is attacking the older generation. නිකොලායි මෙතන පහර දෙන්නේ වැඩිහිටි පරම්පරාවට. බුද්ධිමත් කියන පරම්පරාවට. නේ? හොඳයි කියන මිනිස්සුන්ට පහර දෙන්නේ. මම හිතන්නේ මේ පොයින්ට් එක පොඩ්ඩක් ලියාගත්තා නම් හොඳයි ඔයගොල්ලෝ. මම කියන කීපු කතාව. Okay, හරි. පිටිමතරනේ the sin of taking a frog from the garden. sin කියන්නේ පවක්. වැරද්දක් තමයි.